බුදුරජාණන් වහන්සේ අපිට හැම වෙලාවෙම සිහි කළ යුතු කරුණු කීපයක් පෙන්වනවා. නිතර හිතන්න කියන. උදේ හවස සිහි කරන්න කියන. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් නිරන්තරයෙන් අපි සිහි කරන්නට ඕනේ. පළවෙනි එක තමයි කර්මය ගැන. හැම වෙලෙම හිතන්න ඕනේ මම කර්මයේ ස්වකීය කරගෙන ජීවත් වෙන කෙනෙක්. මම කර්මයේ දෑවැද්ද කරගෙන ජීවත් වෙන කෙනෙක්. මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. මම යම් හොඳක් හෝ නරකක් කරොත් ඒකේ විපාක මා කරා එනවා කියලා හිතන්න කෙනෙක්. හැම වෙලෙම හිතන්න. බොහෝ වෙලාවට අපි කරන හොඳ නරක කර්මයන්ගේ විපාක අපිටම කැරකෙනවා කියන එක අපි හිතන්නේ නැහැ. සමහරුන්ට කර්ම කරනකොට හිතෙනවා වෙන දෙයක් වෙන්න නැත. ඒක ඒ වෙලාවට වෙයි. සමහර වෙලාවට ද්වේෂයෙන් වෛරයෙන් යටපත් වුණාට පස්සේ මිනිස්සු හිතනවා ඕනේ අපරාධයක් කරලා හිතනවා හිරේ ගියත් කමක් නෑ අපායේ වැටුණත් කමක් නෑ. එහෙම හිතන අය නැද්ද? සමහරලාට හිතනවා මම මේ තරහකාරයක් මුංගෙන් පලි අරගෙන මං අපායේ වැටුණත් කමක් නෑ කියන අය නැද්ද? ඉන්නවා. හිරේ යන්න හරි කැමති වෙනවා. හැබැයි ඒවැ විපාක එනකොට සමහරුන්ට ජීවිතේ තමන් කරපු කර්මයන්ගේ විපාක තමන් කරා කැරකිලා එනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්න අන්තලික්කේන සමුද්ද මජ්ජේ අහසේ ගිහිල්ලා හැංගෙන්න තැනක් නැහැ කියන විපාක එනකොට සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිල්ලා කර්ම විපාක වලින් බේරෙන්න තැනක් මුහුදෙත් නැහැ කියන නපබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අස්සට රිංගලා බේරෙන්න තැනකුත් නැහැ කියන. එතකොට තමන් යම් කර්මයක් කරොත් ඒකේ විපාක තමන් කරා එනවාමයි. මේ ඊයේ පෙරේදාවා අම්මා කෙනෙක් පුතෙක් අරගෙන ආව මගේ රෝද පුටුවක් ඉල්ල ගන්න. මං හරියට රෝද පුටු දෙනවා සරණ අයට. ඉතින් මේක ආරංචි වෙලා මේ පුතාව අරගෙන ආවා. ඒ අම්මා රෝද පුටුවක් ඉල්ල ගන්න ආවා. කකුල කපලා උඩින්ම අවුරුදු 21යි දරුවා. ඇක්සිඩන්ට් එකක් වෙලා මෝටර් සයිකලයකට කකුල කපලා උඩින්. එතකොට මම ඉතින් රෝද පුටුවත් පරිත්‍යාග කරාට පස්සේ රෝද පුටුව අරගෙන ට්‍රීවිල් එකක ඉතින් නැගලා ටිකක් දුර යන්න ගිහිල්ලා ආයි වාහනේ නවත්තලා මේ අම්මා ළඟට ඇවිල්ලා මට වැඳලා කිව්වා නේ හාඳුන්නේ මං කියන්නද නැද්ද කියලා හිත ඉඳලා ආයි හාඳුරන්ට කියලා යන්නම ඕන කියලා ආවේ කිව්වා. මගේ පුතා තමයි කිව්වා. නමුත් ওই විපාක දුන්නේ ditta ධම්ම වේදනීය කර්මයක් කිව්වා. ඉතින් නරක යාළුවෝ නිසා ඉතින් අම්මගෙන් හැම වෙලෙම අම්මට බනිනවා සමහරලාට අම්මට ගහනවා කීවා. මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට සල්ලි ඉල්ලගෙන යනවා. ඉතින් ඔහොම ගිහිල්ලා දවසක් අම්මා එක්ක රණ්ඩුවක් වෙලා සල්ලි දුන්නේ නැහැ කියලා අම්මට පයින් ගහලා ගිහින් තියෙනවා. ඒ අම්මට පයින් පාර ගහලා මෝටර් සයිකලේ නැගලා ගියා කීවා. ආයෙ එන්න ලැබුණේ නැහැ. ඒ කකුලම බලන්න කර්මානුරූපී විපාක කැරගෙන හැටි. ඒ වාහනයකට හැප්පුණා. තව විසි වෙලා ගියා. තව වාහනයක් ගියා කකුල උඩින්. ඒ කකුලම කපන්න වුණා. එතකොට බලන්න කර්ම විපාක කැරකිලා එනවා සමහර ඒවා මෙලොව. දැන් ඔබ දකින්න ඇති අර ඊයේ පෙර චෛත්‍යයක් ඩෝසර් කරලා දැක්කනේ ටීවී වල එහෙම. චෛත්‍යයක් ඩෝසර් කරා ලොරි කාර්යයයි ඩෝසර් එකේ හිටපු මිනිහයි දෙන්නම එනකොට හැප්පුණා. දැන් දැඩි සත්කාරය. එතකොට අපිට පේනවා සමහර ඒවා අපි නොසිතුවට ඒවැ කර්ම විපාක කැරකිලා එනවා මෙලොවම කැරකිලා එන ඒවා තියෙන. සමහර ඒවා පෙර කර්ම බලවත් නම් කරපු පින බලවත් නම් වැජබිලා ඉන්නවා සමහර. පෙර කර්ම බලවත් නම් පින බලවත් නම් ඉතින් වැජබිලා ඉන්නවා. හැබැයි ඒවේ අකුසල විපාක එනකොට ආයි හැංගෙන්න තැනක් නැහැ. සමහර ඒවා ඊළඟ ජීවිතේ එන්නේ උපපජ්ජ වේදනයයි. සමහර ඒවා නිවන් දකින්නකම් විපාක දෙනවා. මේ කර්ම විපාක વિશે අචින්ත්‍ය දෙයක්. ඒක අපිට තර්ක විතර්ක කරලා ඒක කොහොමද මේක කොහොමද ඇයි අරයට අර එහෙම වුනේ ඇයි මෙයාට මෙහෙම වුනේ එහෙම තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔන්න බලන්න එක දේශනාවක තියෙනවා සසරේ ගොඩාක් පින් කර කර ආව අනේ මට නිවන් දකින්න ලැබේවා කිය නිවන් දකින්න හිතාගෙන පින් කරගෙන ආපු මහා පින්වන්ත කෙනෙක්. නිවන් දකින්නත් පින තියෙන්න ඉපේ. ගොඩාක් සසරේ පින් කරගෙන ඇවිල්ලා කාශ්‍යප බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ ශූන්‍ය කාලයක ඉපදුනා. කියන්නේ බුදුවරු නැති කාලෙක බුද්ධ ශූන්‍යයි. එවැනි කාලෙක ඉතින් මනුස්ස ලෝකෙට ආවහම බණපදයක් අහන්න නෑ ආයි. කුසල් අකුසල් පින් පව් හොඳ නරක නෑ. ලෝකේ බලවත්ම දේ තමයි ඒ කාලේ
මිත්‍යා දෘෂ්ටිය. එතකොට මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙච්ච කාලේ මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා දැන් තරුණ වයසේ තරුණයෝ පිරිසක් එක්ක දවසක් පාරායිනේ විහිළු තහළු කර කර තරුණ මදේ තියෙන කාලේ හිටියා. ඔහොම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. පසේ බුදුරු පහළ වෙන්නේ බුද්ධ ශූන්‍ය කාලවලනේ. උන්වහන්සේලා දහම් දෙසන්නේ පිණ්ඩපාතේ වැඩම කරලා දාන ටික බෙදුවට පස්සේ ගාථාවකින් අනුමෝදනාවක් කරලා වඩිනවා. දැන් භික්ෂුන් වහන්සේලා දකින්නවත් නැති ශාසනයක් නැති කාලේ මේ පසේ බුදුරජාණන් වහන්සේ සිවුරු පොරෝගෙන පාත්‍රය අරගෙන බොහොම සාන්තව වඩිනවා පාර දිගේ. දැන් තරුණයෝ පිරිසක් එක්ක විහිළු කර කර ඉන්නකොට දැක්කා. පසේ බුදුහාඳුරු දැක්කට පස්සේ අර තරුණ මදයත් එක්ක කියා හිටියා ආම් බලාපංකෝ කිව්වා අර මොකක්ද ඇහුවා අර පොරෝගෙන යන ඇඳුම. ඒ ඉතින් සිවුර අමුතු විදිහ ඇඳුමක් නේ දැකලා නැති අයට. අද වුණත් එහෙම අපි ඔය පිට රටවල් වල එහෙම ගියාම අරාබි රටවල එහෙම සිවුරු දැකලා නැහනේ. සමහරු ඇවිල්ලා මෙහෙම සිවුර ඇදලා බලනවා මොකද්ද කියලා. ඒ වගේ මම ගිහිල්ලා සමහරලාට වට කරගත්තා ඒක සැරයක්. මුස්ලිම් රටක සිවුර අදිනවා පාත්‍රයේ උස්සලා බලනවා. ඒ වගේ මේ නොදැකපු ඇඳුමක් ඇඳලා ආවහම මේ අය සමහරලාවට ඉතින් එහෙම වෙන්න පුළුවන්. දැන් අර පසේ බුදුහාඳුරන්ට ඒ විතරක් නෙමෙයි නොඑක් විදිහට නිඳා කරා. මොකද්ද ඔය ඇඳගෙන යන්නේ හිඟන්නෙක් වගේ ගෝණියක් පොරෝගෙන කී දැන් විහිළු කරන්න ගත්තා. ඊට පස්සේ කිව්වා අතේ තියෙනවා කියලා භාජනයක්. අපි හොඳ වැඩක් කරමු කිව්වා. පාරයිනේ තිබ්බ අසූචි වගේ. අර අසූචි ටික අරගෙන දැම්ම පාත්‍රයට. ඔන්න කරගත් මේ නිවන් දකින්න සසර පින් කර කර ආපු කෙනා. බුද්ධ ශූන්‍ය කාලික ඉපදුනා කරගත්ත ඔය අකුසලේ. ඔය අකුසලේ ගැන සඳහන් වෙනවා මරණින් මත්තේ වැටුණ අපායට. එතකොට නිරේ දුක් විඳලා අපේ ගෞතම බුදුහාඳුරෝ පහළ වෙනකොට අපායෙන් චුත වෙලා ආව මනුස්ස ලෝකෙට. දැන් බොහෝම ධනවත් පවුලක ළමෙක් හැටියට ඉපදුනා. ඉපදුනාට පස්සේ ඉතින් දරුවා දැන් පොඩි දරුවා අම්මා කිරි දෙනවා. මේ ළමයා කිරි ටික ගිලින්නේ කට දෙපැත්තෙන් හලනවා. පස්සට ඇඟිල්ල ගහලා අරගෙන කටේ දාගන්න. මොනවද පස්සෙන් එන්නේ? අසූචි. ඒවා තමයි කන්නේ. එයි අර පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකේ. ඉතින් අම්මා දැන් කිරි ටික පොවා ගන්න බෑ. ඊට පස්සේ එක එක જાති අඹරලා මේ ළමයාට ගිලින්න පුළුවන් විදිහට කටට දීලා කතන්දර කියලා ගිල්ලවන්න හදනවා මේ ළමයා තූ ගාලා කෙල ගහන. කන්නේ කිසිම කෑමක්. කන්නේ අසූචිමයි. ඊළඟට ඉතින් අම්මලා ඇඳුම් අන්දලා මල් මහලා ළමයි ඉපදුනහම එහෙමනේ. එක ඇඳුමක් ඇඟේ තියාගන්න ගලවලා වීසි කරනවා. අර පසේ බුදුරජාණන් වහන්සේ සිවුරු දරාගෙන යනකොට නිඳා කරපු අකුසලෙන් ඇඳුමක් අඳින්න හිත නැමෙන්නේ. පාත්‍රයට අසූචි බෙදපු අකුසලේ නිසා අසූචිමයි කන්නේ වෙන කිසිම කෑමක් කන්න බෑ. දැන් දෙමව්පියෝ කල්පනා කරා මේ ළමයා අපේ පරම්පරාවටම නිඳාවක්. මූණන් නිගණ්ඨයේද කොහෙද පෙර. නිගණ්ඨාරාමයකට ගිහිල්ලා දෙමු කියලා එක්කන් ගියා. නිගණ්ඨය ගැන අහලා ඇති. ඉන්දියාවේ ඉන්නවා අදටත් ඉන්නවා හිම જાති අය ඇඳුම් නැතුව ඉන්න ඒ අය ආගමක් වශයෙන් පුරුදු කරන රුත ගිහිල්ලා බාර දුන්නා මේ ළමයාව. හැබැයි නිගණ්ඨයෝ අසුචි කන જાතියක් නෙමෙයි. නමුත් මේ ළමයට මේ ටික ලොකු මහත් වේගෙන ආවත් කෑමක් කවන්න බෑ. ඇවිදලා හැම තැනම ඇවිදලා අසුචිමයි හොය කන්නේ. නිගණ්ඨයොත් ගහලා පැන්නුවා. දැන් මේ ළමයා ඇවිදගෙන ගිහිල්ලා ඉතින් ඇඳුම් නැතුව පාරේ ඔහම ඇවිදගෙන ගිහිල්ලා නැග්ගා කන්දක් උඩට. දැන් පොඩි ළමයි නම් ගාන නැහැ ටිකක් ලොකු ළමයි ඔහම යනකොට මිනිස්සු හූ කියනවා ගහනවා. නැග්ගා කන්දක් උඩට. කන්දක් මුදුනට නැගලා ගහක තියෙනවා අර වැල් වගේ එල්ලිච්ච. එක වැලකට දාගත්ත කකුල. කකුල වැලකට දාගෙන තනි කකුලෙන් ගහේ එල්ලිලා ඉන්නවා. දැන් මේක එහෙම එල්ලිලා ඉන්න කරුමේ ගෙවන හැටි. දවල් තිස්සේ තනි කකුලෙන් ඉන්නවා. රෑ වෙනකොට හැම තැනම ඇවිදලා අසූචි හොයා කනවා රෑට. දවල්ට තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. මිනිස්සු සමහරු රැවටුණා අන්න කන්ද මුදුනේ මහා බල සම්පන්න උත්තමයෙක් ඉන්නවා. ඉන්දියාවේ ඉතින් ඒ වගේ රටක්. සමහරු ගිහිල්ලා ඉතින් වඳිනවා. එතකොට කියනවා මම මේ ඇයි තනි කකුලෙන් ඉන්නේ උත්තමයෝ කියලා අහනවා. එතකොට කියනවා මගේ ಗುಣ කඳ මේ පොළවට දරන්න බැරිය කියනවා. ඒකයි කියනවා තනි කකුලෙන් ඉන්නේ. ඉතින් ওই වගේ
මිනිස්සු රවට්ටගෙන කන්දක් උඩට වෙලා තනි කකුලෙන් හිටගෙන හිටියා දවල්ට. ඒ කකුල රිදෙනකොට උඩ පැනලා අනිත් කකුලට මාරු වෙනවා. ඒක රිදෙනකොට අනිත් කකුලට මාරු වෙනවා. රෑ තිස්සේ කැලේ පුරාම ඇවිදිමින් අසූචි කනවා. ඔය කර්මයේ දවසක් දෙකක් සතියක් මාසයක් අවුරුද්දක් නෙමෙයි. අවුරුදු 55ක් හිතන්න පොඩි කාලයක්ද කියලා. අවුරුදු 55ක් ඔය කර්මෙ ගෙව්වා. සවැත් නුවරට ආසන්නම කඳු මුදුනක බුදුරජාණන් වහන්සේ ජේතවනයේ පහළ වෙලා වැඩ ඉන්නවා. උන්වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද මම පිහිට වෙන්නේ? පේන්නේ නැහැ. බුදු ඇසට අරමුණු වෙන්නේ නැහැ. අර අකුසලේ බලවත්ව තියෙන තාක්කල් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අරමුණු උන්නේ නැහැ. කොහොම ගිහිල්ලා අවුරුදු 55ක් ඔය කර්මෙ ගෙවලා කර්ම විපාකේ ගෙවිලා අවසන් වේගෙන එනකොට එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා කාටද මම පිහිට වෙන්නේ? අන්න බුදු ඇසට අරමුණු වුණා කන්දක් උඩ ඉන්න මෙයාගේ නම ජම්බුක. ඔය කියන්නේ ජම්බුක මහරහතන් වහන්සේගේ ජීවිත කතාව මේ. රහත් වුණා. එතකොට රහත් වෙන්න පින තිබුණත් ගෙවපු කර්මේ පේනවනේ. බුදුරජාණන් වහන්සේ කන්ද මුදුනට වැඩියා. වැඩම කරන කොටත් තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකද ජම්බුකෝය? තනි කකුලෙන් ඔබ අර මිනිස්සුන්ට කියපු දෙයම කිව්වා ස්වාමීනි මගේ ಗುಣ කඳ දරන්න බෑ කිය මේ මහ පොළොවට. ඒකයි කිය තනි කකුලෙන්. බුදුරජාණන් වහන්සේ හේම දහම් දෙසුවා. බණ කියාගෙන යනකොට කකුල පාත් වුණා. දන ගහගත්තා වැඳගත්තා අනේ ස්වාමීනි මට පිහිට වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබලා දුන්නා. එදා තමයි අවුරුදු 55ක් කන්ද උඩ ওই කර්මෙ ගෙව්වා කියන්නේ. ඕක නගින්නත් ඇති අපි හිතමු අවුරුදු 10න් 12න් කියලා. එතකොටත් ඉතින් අවුරුදු 70ක්වත් වෙලා ඇතින්නේ 68ක් 70ක් විතර බුදුහාඳුරු මුණ ගැහිනකොට. එතකොට හිතන්න ඔය විදිහට ඔය කර්මෙ ගෙව්වා. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මාවබෝධය ලැබුවා රහත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබලා දුන්නා. එදා තමයි ඇඟට ජීවිත කාලෙම ඇඳුමක් ඇඳේ නැති කෙනාගේ ඇඟට 이르දිමේ සිවුරක් පහළ වෙච්ච දවස. ඒක බුදු කෙනෙකුට විතරයි ඔය ඒහි බික්කු පැවිදි උපසම්පදාව දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරනවා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොටම කෙස් රැවුල් ඉවත් වෙලා සිවුරු පෙරවිලා භික්ෂුවක් වගේ 이르දියෙන් පහළ වෙනවා බුදුහාඳුරු ඉදිරි. ඒක බුදු කෙනෙකුට කරන්න පුළුවන් පැවිද්දා. අර අසූචි කකා හිටපු කෙනාගේ අතට පාත්‍රයක් ලැබුණා. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා රහත් වුණා. මේ බුද්ධ ශාසනය තුල වැඩ සිටිය මහරහතන් වහන්සේ නමක් ඔය. ජම්බුක මහරහතන් වහන්සේ නම. එතකොට හිතන්න රහත් වෙන්න පින තිබුණා. සසරේ රහත් වෙන්නම පින් කරගෙන ආවා. හැබැයි කරගත් අකුසලෙත් රහත් වෙන්න කලින් ගෙවලා අවසන් කරන්න ඕනේ නැද්ද? ඒ කර්මෙ ගෙව්වා ආයි. ගෙවලම තමයි රහත් වෙන්න හම්බුනේ. බුදුරජාණන් වහන්සේ කොච්චරනම් බුදු ඇසින් බැලුවත් පෙවුන්නේ කර්මෙ ගෙවෙනකන් මේ එහා පැත්තේ හිටියත් ජේතවනයේට අකුසලයේ බලවත් නම් ආයි බුදු ඇසටවත් යොමු වෙන්නේ නැහැ. ඔබ අහලා ඇතිනා චුන්ද සූකරික ගන්නේ. එතකොට අපිට පේනවා තමන් කරගත්ත කර්මයන්ගේ විපාක තමන්ට සසරේ අරගෙන යන්න වෙනවා. ඒ කර්ම විපාක අරගෙන යනකොට ආයි පුදුම භයානකමක් තියෙන. සමහර කර්මත් එක්ක පැටලිලා යනකොට ඒවට ආයි පිහිට වෙන්නත් බෑ. අපි ළඟට ආවා කියලා අපිටත් ඉතින් පිහිට වෙන්න බැරි ඒවා තියෙනවා. දරුවෙක් එනවා අවුරුදු 20ක් 21ක් විතර ඇති. මේ ළමයාගේ ජීවිතේ කතාව අහපුවාම හරිය දුක හිතෙනවා. නමුත් දැන් අපිට පිහිට වෙන්න බැරිම තැනට වරද්දගෙන ඉවරයි ජීවිතේ. ඒ දරුවා කියනවා ඉතින් අම්මයි තාත්තයි දන්න කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් මරා ගන්නවා කියලා ගෙදර. හැමදාම තාත්තා බීලා ඇවිල්ලා අම්මට ගහනවා කියනවා. ඉතින් ඔය දේ හැමදාම මේ දරු තාත්තා එනකොට එක්ක ඇඳන් අස්සේ එක්ක දොර මුල්ලේ ළමයි. ඉතින් කොහොම හරි ඔය අතරේ තාත්තා ගහන නිසාම නංගිව දුන්නා කීවා මේ වෙන නෑදෑ පවුලකට හදාගන්න. ඊට පස්සේ ඉතින් මේ ළමයා අවුරුදු 16යිද 17යිද
දවසක් තාත්තා බීලා ඇවිල්ලා අම්මා එක්ක රණ්ඩු වෙලා ගහලා අම්මගේ බෙල්ල මිරිකුවා කිව්වා. දැන් අම්මගේ බෙල්ල මිරිකගෙන ඉන්නකොට මේ ළමයා හැංගිලා හිටි. අම්මා මැරෙයිම කියලා හිතුණා. කරන්න දෙයක් නැහැ. අම්මා බේරගන්න පොරව අරගෙන ගැහුවා තාත්තට. ගහපු පාර වැදුනේ පොරවේ අනිත් පැත්ත. කැපෙන පැත්ත නෙමෙයි. වැදුනා. තාත්තා එහෙම ඇදගෙන වැටුණා. නහයෙන් කටින් ලේ දාගෙන වැටුණා කිව්වා. හැබැයි ඉස්පිරිතාලේ ගෙනිච්චා සිහිය ආවා. ලේ ගියා අමාරු වුණා සිහිය එනවා යනවා. සිහිය ආවට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා කට උත්තරේ ගන්නකොට දැන් සිහි බෙරිත් හිඳිලානේ. සිහිය ආවට පස්සේ කිව්වා පරාලයක් ඔලුවට වැටුණා කිව්වා. පුතාව පාවලා දුන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා පරාලයක් ඔලුවට වැටුණා කිව්වා. දැන් ඒකෙන් බේරුණා. දරුවා බේරුවා. හැබැයි කර්මෙන් බේරෙන්න පුළුවන්. බෑ. මේ ළමයා කොහොම හරි ඉතින් තාත්තා ඇවිල්ලා ටික දවසක් හිටියා ඔළුව කැක්කුම හැදෙනවා. ඔහොම තිබිලා තාත්තා නැති වෙලා තිනවා මාස ගාණක් විඳවලා නැති වුණා. එතකොට මේ ළමයාට දැන් තාත්තට ඒකත් එක්කත් ආයේ එක්තැන් වෙලා ඉතින් අර ලෙඩේ තමයි ඊළඟට බලපෑවේ අනිත් අසනීප වලටයි නැති වෙන්නයි. එතකොට දැන් මේ දරුවා ඇවිල්ලා දැන් අවුරුදු 20ක් 21ක් වගේ දැන් අවුරුදු 5කට 6කට කලින් ඔය වෙච්ච දෙයක් ඒ ළමයා කියන්නේ. දැන් හිතන්න සාමාන්‍යයෙන් තාත්තා මරනවා කියන්නේ මොන වගේ කර්මයක්ද? ආනන්තරී අකුසලයක් නෙනේ. ආයේ කල්පයක් අපායෙ විඳින අකුසලයක්. ඉතින් ඇවිල්ලා අඬා අහනවනේ හාඳුරුනේ මං අපායයිද කියලා අහනවා. අනේ හාඳුරුනේ මං අපායයිද කියලා අහනවා. ඉතින් මොකද්ද අපි කියන්නේ? එතකොට පේනව නේද පැටලිලා යන තැන්. කර්ම විපාකත් එක්ක පැටලිලා යනකොට ඒවායි බුද්ධම භයානක සංසාර ගමනක් තියෙන සමහරලාවට. බේර ගන්නම බැරි තැන් එනවා. බුදුරජාන් වහන්සේටවත් බෑ සමහරය. සුප්‍රබුද්ධ රජුරෝ පොළොව පලාගෙනම අපායට ගියා මාමණ්ඩි. බේරන්න පුළුවන් වුණාද? දේවදත්ත මස්සිනානි බුදුහාමුදුරුවෝ පොළොව පලාගෙන අපායේ. බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොටම 60000ක් ශාක්‍ය වංශිකයෝ කපලා කොටලා මැරුවා කියන. විදුඩ රජුර මුළු ශාක්‍ය ජනපදයේම ලේ විලක් වුණා. තමන්ගේ නෑදෑයෝ ටික මැරුම් කෑවේ. කර්ම විපාකයක්. බුදුහාඳුරු පළවෙනි වතාවේ බේර ගන්න උත්සාහ කරා. දෙවනි වතාවේ 이르දි ප්‍රාතිහාරයක් පාලා විදුඩ රජුරෝ කරත්ත 500ක ආයුධ අරගෙන සේනාවත් එක්ක යනකොට කරත්ත සියල්ල ගල් තලාවක එරෙන්න අදිෂ්ඨාන කළ නැවැත් අදටත් තියෙනවා දමදිව ගියාම. විදුඩ රජුරුවගේ රත ඉරිච්ච ගල් තලාව. ආයමත් දවසක් දකින්න මාස කීපයකට පස්සේ විදුඩ රජුරුව සේනාවක් අරගෙන යනවා ශාක්‍ය වංශිකයෝ එකෙක් තියන්නේ නැහැ කියලා. එදා බුදුරජාණන් වහන්සේ බැලුවා ඇයි මගේ ඥාතීන්ට මේ නැවතත් විපතක් කැරකි යන්නේ. පෙර සසර කරපු කර්මයක් දෝ කියලා බලනකොට දැක්කා පෙර කර්ම විපාකයක් මේ කැරකෙන්නේ. පෙර කරපු අකුසලයක්. බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. කර්ම විපාකේ වළක්වන්න ගියේ නැහැ නිහඬ වුණා. 60000ක් ශාක්‍ය වංශිකයෝ විදුඩ රජුරෝ කපලා කොටලා මරලා දැම්මා කියලා. ඒ නිසා මතක තියාගන්න අපි මේ ජීවිතේ දුක් විඳිනවද ප්‍රශ්න ගැටලු පීඩා කරදර නිന്ദා පහස ප්‍රශ්න ඔක්කොම ඔය ඔක්කොම අපි පෙර වපුරපු දේවල්. පෙර වපුරපු දේවල් මේ ජීවිතේ අපි අස්වැන්න හැටියට නෙලනවා. දැන් වපුර ගන්න දේවල් අනාගතයේ අස්වැන්න හැටියට අපි සසරේ නෙලාගෙන යනවා. ඒ නිසා මෙච්චර හොඳට ඉන්න කෙනාටම ඇයි මේ කරදර කියලා අපි අහනවනේ. හොඳට ඉන්න කෙනා කරන හොඳවල විපාක අපිට එයි අනාගතේ. එයාට පෙර කරපු දේවල් මේ අස්වැන්න නෙලන්නේ අපි වැඩිපුර. අපේ ඉපදීමම බුදුහාඳුර පෙන්වේ පුරාණ මිදම් භික්ඛවේ කම්ම. මහණෙනි ඉපදීමම පෙර කර්මයක් කියෝ. අපි උපදුනේම පෙර කර්මයක් නිසා දැන් නිකන් හිත මෙහෙම ඔබත් මමත් අපි කොහේ හරි පෙර ජීවිතේ ඉඳලා තියෙනවන්නේ. අපි දන්නේ නැති වුණාට අපි කොහේ හරි හිටියා පෙර කොහේ හරි අපි දන්නේ නැහැ දිව්‍ය ලෝකෙද අපායෙත් දන්නේත් නැහැ. කොහේ හරි ඉඳලානේ ආවේ. එතකොට පෙර ජීවිතේ අපි මැරෙනකොට හරි චුත වෙනකොට හරි කොහේ හරි ඉඳලා අපිට මනුස්ස ලෝකයකට එන විදිහේ කුසලයක් බලවත් වුණා. ඒ කුසලයේ බලවත් වෙච්ච නිසා ආසන්න කර්මයක් හැටියට අපි මනුස්ස ලෝකෙට ඇදිලා. දැන් අපි
ඉපදිච්ච මොහොතේ ඉඳන් පෙර රැස් කරගත්ත කර්ම මනුස්ස ලෝකෙට ඇදිලා ආවට පෙර කරපු කර්ම විපාකක් තියෙනවනේ. ඒවා විටින් විට මතුවේවි මෙහි ගෙවනවා. දැන් සමහර අය ඉන්නවා බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි සමහර අය ඉන්නවා හරියට ප්‍රාණඝාත ආදී අකුසල්ම කර කර හිටපු අය. ඒ වගේ අය මරණාසන්න මොහොතේ අන්තිම මොහොතේ පිනක් මතුවෙනවා. කවුරු හරි ඇවිල්ලා අන්තිම මොහොතේ හිත හදලා පිළිකරක් හරි අතගස්සලා පූජා කරලා අන්තිම මොහොතේ පිනක් මතු කරලා යාව සුගතිය යවනවා. හැබැයි ජීවිත කාලේ බොහෝ අකුසල් කරපු කෙනෙක් නම් සුගතියකට ඇදිලා ආවත් අන්තිම මොහොතේ කුසලයක් බලවත් වෙලා එයාට සුගතියේ සැපසේ ජීවත් වෙන්න තරම් පින නැහැ කියන කරපු අකුසල් බලවත් නම් සමහරු මව් කුසට ඇදිලා එනවා මව් කුසේම ටික දවසක් ඉඳලා මැරලා අපායට වැටෙනවා. ඒ වගේ අය තමයි මව් කුසේම මැරලා යන්නේ. සමහරු උපදිනකොට මැරෙනවා. ඉපදිලා ටික දවසෙන් මැරෙනවා. මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් ඇයි මනුස්ස ලෝකෙට ඇදිලා ආවට මනුස්ස ජීවිතයේ ලැබමින් ජීවත් වෙන්න තරම් පින බලවත් මදි. ඊළඟට ඕකේ අනිත් පැත්තක් තියෙනවා. අපි හිතමු හොඳට පින් කරගෙනම හිටපු කෙනෙක්. මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙනවා. අකුසලයක් බලවත් වෙලා යා අපායට වැටෙනවා. හැබැයි අකුසලයක් බලවත් වෙලා යා අපායට වැටුණත් එයාට අපායේ බොහෝ කාලයක් ජීවත් වෙවි අර කර්ම ගෙවන්නත් සමහර ලාවට පින බලවත් නම් අපායේ ඉපදිලා දවසෙන් දෙකකින් සමහරට චුත වෙලා ආයි සුගතිය යනවා. දැන් ඔබ අහලා තිනේ කෝසල මල්ලිකාව ගැන කුසල රජුරුවන්ගේ දේවියක් හිටියන මල්ලිකා දේවිය හරි සද්ධාවන්තයි. මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම තමයි අසද්දුෂ්‍ය මහා පින්කම. අදත් ඔය දැකලා තියෙන බෝඩ් වල චෛත්‍යවල පින්කම් වල තියෙන අසද්දුෂ්‍ය මහා පින්කම. බුද්ධ ශාසනයේටම එකපාරයි මේ පින්කම කරන්න පුළුවන්. වෙන කිසිම පින්කමකට සමාන නැති ඒක හිතා ගන්නවත් බැරි පින්කමක්. රජ කෙනෙකුටම කරන්න පුළුවන් පින්කමක් තමයි කොසල් රජුරෝ කරපු අසද්දුෂ්‍ය මහා පින්කම. ඔය පින්කම සැලසුම් කරේ මල්ලිකා දේවිය. රජ්ජුරුව බැරි වෙලාවත් වැරදි දෙයක් හිතුවොත් කියනවා හා රජතුමා එහෙම හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්දයි කියලා නිවැරදි කරන. එතකොට එච්චර නිවැරදි කර එච්චර රජ්ජුරුවන්ට ධර්මයේ කියා බොහෝම පිං ඇතුව සිල් ගත්තා භාවනා කරා පිං කරා. හැබැයි ජීවිතේ වෙච්ච වැරදි තිබුණ කාගෙත් තියෙනවනේ. ඒ අඩුපාඩුව සමහර අයගේ මානසික ස්වභාවය තමයි අකුසල් ප්‍රහාණය කරන්න හිතේ හයිය තියෙන. සමහර අයට හිතේ පුංචි අකුසලයේ වුණත් ප්‍රහාණය කරගන්න බෑ. හිතෙන් අනේ මම මේ වගේ පවකමක් කරා අයියෝ මට වෙච්ච දේ මම මේ වගේ වැරද්දක් කරා කිය ඕක හිතා මතුරනවා වගේ පසුතැවෙන අය නැද්ද? හැමදාම ඕකම හිතනවා. ඒකෙම එල්ලි ඉන්නවා. අන්න ඒ දුර්වලතාවයේ මල්ලිකා දේවියට තිබුණා. කොච්චර බණ ඇහුවත් කොච්චර පින් කරත් තමන්ගෙන් පෙර වෙච්ච වැරද්දක් පුංචි කාලේ තරුණ කාලේ ඕක සිහි කරනවා. අයියෝ මම මේ වගේ වැරද්දක් වුණා මේ වගේ වැරද්දක් වුණා. මැරෙනකොට මතක් වුණේ ඕක හිටි ගමන් අසනීප වෙලා මරණාසන්න වුණා තරුණ වයසේදී. මැරෙනකොට මතක් වුණේ අර අකුසලේ. ඒ අකුසලේ බලවත් වෙලා අපායට වැටෙනවා. දින 7ක් අපායකට වැටුණා. පින බලවත් නිසා අපායේ කල්ප ගණන් ගෙවන්න තරම් කර්ම නැහැ. පින බලවත්. හැබැයි දවස් 7ක් හරි අපායට වැටුණා. ඒ වෙලාවේ දැන් රජ්ජුරුව කල්පනා කරා මල්ලිකා දේවිය ඉතින් හරි සද්ධාවන්ත හරියට පින්කම්ම කරන කෙනා. රජ්ජුරුව කල්පනා කරා ඒකාන්තයෙන් දිව්‍ය ලෝකේ නම් ඇති. බුදුරජාන් වහන්සේගෙම මේ ගැන අහලා දැනගන්න ඕනයි කියලා ආවා. එහෙම ඇවිල්ලා දැන් එනකොටම මාලිගාවෙන් දැන් ඉස්සර දවස් ගණන් තියාගන්න නැහැ නේ මරුණාම අදටත් ඉන්දියාවේ එහෙමයි. එදාම හවස් වෙනකොට ඒ කටයුතු අවසන් කරනවා. ඉස්සර නම් ගිහිල්ලා අමු සොහනකට ගිහින් දාලා එන්න. අද ගොඩක් ඉන්දියාවේ පුච්චනවා. එක දවසෙන් ඉවරයි. එදාම හවස් වෙනකොට ඉවරයි. දැන් රජ්ජුරුව පහෝදා ඇඳ පැළඳගෙන පිටත් වුණා. මල්ලිකා දේවිය ඉපදිච්ච දිව්‍ය ලෝකෙ ගැන දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක රජ්ජුරුව නම් එන්නේ මල්ලිකා දේවිය ඉපදිච්ච තැන අහන්න. දැන් රජ්ජුරුව හිතාගෙන ඉන්නේ ඒකාන්තයෙන් දිව්‍ය ලෝකෙම කියලා හිතාගෙන ඉන්නේ. බැරි වෙලාවත් අපාය ගියාක මේ පුතජන රජ කෙරෙන්නේ. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් නෙමෙයි කොසල් රජුරු. සමහරවිට කේන්ති ගිහිල්ලා ජේත වනයේම කුඩු කරන්නත් බැරි නෑ. එහෙම වෙන්නේ නැද්ද රජවරු?
ඔබ අහලා ඇති ලංකාවේ ඉඳලා තියෙන රාජසිංහ රජුරු. තාත්තා මරලා පීට්‍රු ඝාතන අකුසලයක් කරලා සංඝයා අතරට ගියහම භික්ෂුන් වහන්සේලා රජුරුවන්ගෙන් දානෙවත් පිළිගත්තේ නැහැ. පාත්‍රය අනිත් පැත්ත හැරෙව්වා කියලා. රජා වුණත් කිව්වා රජතුමනි ඔබ විශාල අකුසලයක් කරගත්ත කෙනෙක් කියලා. ඔබ කල්පයක් අපායේ කිව්වා. හින්දු අය කිව්වා අයියෝ ඕක මොකක්ද? ඌව පොඩි දේවල් කිව්වා සමා කරන්න පුළුවන් කිව්වා. පව් සමා කරන්න පුළුවන් කිව්වා අපේ ආගමේ. රජුරුවන් දැන් එල්ලෙන්න අර බය වෙච්ච රජුරුව කොහේ හරි එල්ලෙන්න නෙවනේ. හින්දු ආගම වැළඳගත්තා. හින්දු ආගම වැළඳගෙන භික්ෂුන් වහන්සේලා කපලා කොටලා මරන්න අන කරා. විහෙර විහාර ගිනි තියන්න කිව්වා. පාන්සල් ගිනි තියන්න පොත්පත් හොයා ගිනි තියන්න කිව්වා. ලංකාවේ ගණින්නාන්සේලාගේ යුගයක් ඇති වුණා කියලා ඔබ අහලා ඇති. එක භික්ෂුවක් හොයාගන්න නැහැ. හාමුදුරුවෝ කපලා කොටලා මරන්න රාජ අණ දුන්නා. හිතන්න කිපුණොත් රජ කෙනෙක් ආයි විනාශයක් කරන්න බැයිද? පුළුවන්. බුදුරජාන් වහන්සේ දැක්ක රජුරවන්ට මේක තේරුම් කරන්නත් අමාරුයි. නුවණ නැති රජ කෙනෙක්. බුදුරජාන් වහන්සේ අදිෂ්ඨානයක් කරා දින 7ක් යනතෙක් මල්ලිකා දේවිය ඉපදිච්ච තැන නම් අහන්න රජුරවන්ට අමතක වේවා කියලා අදිෂ්ඨානයක් කරා. දැන් රජුරෝ සිහි කර කර එනවා ජේතවනයේට අඩිය තියෙනකොටම ආපු කාරණේ අමතකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එක කතා බහ කරලා සතුටින් බණත් අහලා යනවා. මාලිගාවට ගියාම මතක් වෙනවා මල්ලිකා දේවිය ගැන අහන්න බැරි වුණානේ. හිටනම් අහගන්නවා කියලා පහවදාටත් එනවා. ඒ ඇවිල්ලා ජේතවනයේට අඩිය තියෙනකොට පහවදාත් අමතකයි. ඔය වගේ දවස් 2 3 4 දවස් 7ම අමතක වුණා. 8 වෙනි දවසේ මතක තියාගෙන ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මල්ලිකා දේවිය දැන් කොහෙද ඉපදිලා ඉන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි දැන් දෙව්ලොව පහළ වෙලා කියෝ. ඊට කලින් දවසේ රැ අපායින් චුත වෙලා දිව්‍ය ලෝකෙ පහළ වුණා. හැබැයි භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මල්ලිකා දේවිය කරපු අකුසලියත් විපාකයක් විස්තර කරමින් දහම් දෙසුවා. එතකොට අපිට පේනවා කරපු කර්ම විපාක කැරකිලා ඉන්න පුළුවන්. සමහර ඒවා මෙලොවම එනවා. සමහර ඒවා ඊළඟ ජීවිතේ එනවා. තව සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකම් විපාක දෙනවා. ඒ නිසා පින්වතුනි හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපි අකුසල් වලින් වළකින්න කියන. සියලුම අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා මොනවද කරන්න කියන්නේ? කුසල් කරන්න පින් කරන්න. මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ කොයි වෙලේ හුස්ම ටිකයිද කවුද දන්නේ නේ? ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. කුසල් වඩන්න. ඒ කරපු පින කුසලයේ තමයි Tamanට බලවත්ම දෙයක් හැටියට ජීවිතේ පිහිටන්. ගොඩ ගහගත්ත දේවල් නෙමෙයි දීපු දේවල්, දන් දීපු දේවල් අතහැරී. ඒව තමයි Tamanට සතුටු වෙන්න තියෙන්නේ. සචිත්ත පරියෝදපණං. Tamanගේ හිත දමනය කරගන්න භාවනාවක හරිය අඩු ගන්න මෛත්‍රී භාවනාවක් හරි පුරුදු කරන්න. ඒ නිසා ජීවිතේ ධර්මයක් දියුණු කරලා නැත්නම් අන්ත අසරණ. දවසක් තාත්තා කෙනෙක් ගෙනාවා අක්මාවේ පිළිකාව. කලින් දරුවෝ ඇවිල්ලා මට කිව්වා හාඳුන්නේ තාත්තා අපි දන්න කාලෙකවත් පිනක් දහමන්නම් කරපු මිනිස්සෙක් නෙමෙයි කිව්වා. අම්මා නම් අනේ තාත්තගෙන් බැනුම් අහා ගුටි කකා හරි සිල් ගන්න එහෙම යනවා කිව්වා. ඔය පින්කම් වලට යනවා කිව්වා. තාත්තා ඉතින් හරි ටිකක් දැන් ওই ලෙඩ දුක් හැදිලා එක්තැන් වුණාට පස්සේ මිසක් ඉස්සර ඉතින් හරි තාත්තා කියන දේ අහන්නේ හරි දරුණුයි බොහොම සැරයි කිව්වා. හාමුදුරනේ දැන් කියවන්නේ අපාය ගැනමයි කිව්වා. රෑ තිස්සේ කෑ ගහනවලු. ගින්දර පේනෝ කියනවලු. ওই දොරවල් වහපල්ලා කියනවලු. මට කොටනෝ අනිනෝ කී කෑ ගහනවලු. මොකද ගති නිමිති පහළ වෙනවා. ධර්මයේ පෙන්නනවා අකුසල් කරපු කෙනාට අපායේ නිමිති සමහරුන්ට මැරෙන්න කලින් අපායේ පේනවා. නිමිති පහළ වෙනවා. ඊට පස්සේ ඉතින් මට කිව්වා හාමුදුරනේ තාත්තනි මොනවා වුණත් අපි එක්කන් එන්න දැහුවා. අපි බලමු දැහුවා උත්සාහයක් කළා. මං කිව්වා කමන්නේ ආ ගේන්නකෝ බලන්න. මටත් ආසයි කියන ඒවත් එක්ක මං කිව්වා ගේන්නකෝ බලන්න කියලා. මේ වාහනයක දාගෙන ගෙනහල්ලා ඉතින් උස්සගෙන ගත්තා මගේ ළඟට. පුටුවක් එහෙම උස්සලා ඉතින් පුටුවේම තියලා උස්සලා ගත්තා. වෙවුලනවා. කිටි කිටි කාලේ වෙවුලනවා. ඉතින් මං ළඟට අරගෙන මං නිකන් මම විස්තරේ දන්නවා. ඉතින් මං දන්නේ වගේ මං ඇහුවා කොහොමද උපාසක මහත්තයා? අනේ හාමුදුරනේ මට අපායේ පේනවා. මං අපායයිද හාමුදුරනේ කිව්වා. මං කිව්වා හරි හරි බය වෙන්න එපා. දැන් මෙතනටනේ ආවේ. අපි පන්සිල් ගමුකෝ. අනේ හාමුදුරනේ මට පේනවා මං කරපු අකුසල් ඔක්කොම මට මතක් වෙනවා කිව්වා. මං කිව්වා හරි දැන් ඉස්සෙල්ලා පන්සිල් අරන් එමුකෝ.
ඕවා පරණ දේවල්නේ. දැන් ඔබතුමා සීල් ගන්නකො කියලා මං ඉතින් ඇඟට නොදැනී මං කිව්වා ඕවා වැඩක් නෑ උපාසක මහත්තයා. දැන් අපි සීල් ගමුකෝ. දැන් ඉඳන් සිල්වත් නේ කියලා. දැන් බය කරන්නත් හොඳ නෑනේ ඉතින්. ඉතින් දැන් පන්සිල් දෙන්න මං ලෑස්ති වුණා. නමස්කාරයත් කිව්වා. මං කියනවා ඉතින් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සම. අනේ හාමුදුරනේ මට නම් ඕක කියන්න බෑ කිව්වා. මං හරියට සත්තු මරපු කෙනෙක් කිව්වා. මං කිව්වා හරි දැන් මෙතන සත්තු මරන්නේ නෑනේ ඔබතුමා. දැන් ඕක කියන්නකෝ කියලා ඔන්න ඒක කියෙව්වා. ඊට පස්සේ මං කිව්වා අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. භාගයයි කියන්නේ. කියාගෙන යනකොට මතක් වෙනවා. අදින්නා දාන වේරමණී අනේ හාඳුන්නේ මං හොරකම් කරලා තියෙනවනේ කියනවා. කියන ශික්ෂාපදයට කරපු ඒවා චිත්තපටි වගේ ගලනවා. බලන්න සමහර වෙලාවට මමත් කල්පනා කරා මේ හිතේ ස්වභාවය ඇඟේ පතේ හයිය තියෙනකොට සමහරුන්ට හොඳට ඉන්නකොට හයිය තියෙනකොට ඒ වෙලාවට අකුසල් ගැන හිතන්නේ වෙන දෙයක් වෙයි ඕන දෙයක් වෙච්ච දේ මම් බය නෑ අන්න එහෙමයි ඉන්නේ. හැබැයි මරණාසන්න වෙනකොට අසරණ වෙච්ච ගමන් ගලාගෙන එනවා පරණ ඒවා ඉඳන් පින නෙමෙයි මතක් වෙන්නේ. පිනට හිත දුවන්නේ අකුසලයටයි දුවන්නේ හිත. ඒකට හේතුව අපේ හිත පිහිටලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්. අපි මේ සංසාරේ ඉපදී යන්නේ කුසල මූලයන්ගෙන් හටගත් හිතක් නිසා නෙමෙයි. අපි ඉපදී යන්නෙම අකුසල මූලයන්ගෙන් හටගත් විඥානයක් එක්ක. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත් හිතේ ස්වභාවය තමයි හිත දුවන්නෙම අකුසලයට. දැන් අපි හිතමු ගඟක් ගලනවා පල්ලෙහාටම නම් ගඟ ගලන්නේ. පහළට පීනන්න ලේසිද අමාරුද? නිකම්ම ඇදීලා යනවනේ තින්නේ. 아무තු උත්සාහයක් ඕනේ වතුර පාරත් එක්ක ඇදිලා යනවා පල්ලෙහාට. උඩුගම් බලා යන්න නම් වැඩේ අමාරුයි. උඩුගම් බලා යන්න නම් ආතාපි වීරියක් තියෙන්න ඕන. හොඳ නුවණක් තියෙන්න ඕන. කාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ තමයි ධර්ම මාර්ගයේ අකුසලයට තමයි හිත අකුසල මූලයන්ගෙන් පිහිටපු හිත ඇදෙන්නේ අකුසලයට. කරපු පිනක් සිහි කර ගන්නවට වඩා හිතට මතක් වෙන්නෙම කරපු අකුසල්. පින මතු කර ගන්න නම් ලොකු පුරුද්දක් තියෙන්න ඕන. හොඳට දන් දීලා හොඳට පින් කරලා හොඳට සසර පුරුද්දක් හරි තියෙන්න ඕන. මේ සංසාර පුරුද්ද තියෙන කෙනාට පින සිහි කර ගන්න ලේසි. හොඳට පින් කරපු කෙනාට පින බලවත් කර ගන්න ලේසි. ඒ නිසා පුරුදු කරගන්න දක්ෂ වෙන්න. ඒ අතර නොඑක් විදිහට පින් කරන අය ඉන්නවා. දැන් අපේ මේ මිත්‍ර බක්කුල මහසෑය හදනවනේ. මේන පිරිස අතර ගත්තොත් දැන් සමහරට මේ ආපු අම්මලා අතරත් ඇති ඕන තරම් බණහන් ආපු අය. එතකොට පුදුම විදිහයි එන්නේ මේ චෛත්‍ය හදන තැන් වලට. සමහර අය බොහෝම අසරණ අය. හැබැයි ජීවිතේ ගේන්න පුළුවන් එක gadol කැටයයි. ඔය gadol කැටේ අරගෙන බදුල්ලේ ඉඳන් එක්ක බණ්ඩාරවෙල පැත්තේ ඉඳන් අම්පාර පැත්තේ ඉඳන් එනවා බෑග් එකේ gadol කැට දෙකක් දාගෙන චෛත්‍යයට තියලා බැඳලා යන. සමහර අම්මලා එනවා දාන දෙන්න එනකොට වැලි කවරයක් ගේන්නේ බෑග් එකේ. නාන තැනදී ඒ වැලි ටිකක් එකතු කරගෙන ඇවිල්ලා ගෙදර ගෙනහල්ලා සමහරු අර මේ ගල් වංගෙඩියේ තියලා අඹරලා වැලි චෛත්‍යයට අරගෙන එනවා. ඒකත් ඉතින් බුදුන් වඳිනවා වගේ තියලා වැඳලා තමයි ගේන්නේ වැලි ටික. ඇයි පින් කරගන්න. එතකොට ඒ වගේ පුදුම විදිහේ චරිත. දවසක් මට එක අම්මා කෙනෙක් කතා කරා මේ චෛත්‍යයට ආධාරයක් කරන්න. ඒ අම්මා මට කතා කරලා ඉතින් මමත් ගොඩාක් කාර්යබහුලව ඉන්නේ මං වැඩි ෆෝන් එක ආන්සර් කරන්නේත් නැහැ. ඉතින් දවසක් මේ අම්මා මේ මට කතා කළා මට කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේගේ මේ ගිලන් ආරාමේ මේ චෛත්‍යයක් ගැන මං ඇහුවා. මේ මම මේ නම්බරේ ලියාගත්තා මං ඉක්මනට අහගෙන කොහොමද ආධාරයක් දෙන්නේ ඇහුවා. මං කිව්වා අම්මා මෙහෙමයි ඇවිල්ලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගිණුමක් තියෙනවා කියලා. මම පස්සේ ගන්නම් කියලා එහෙම තිබ්බා එකපාරට. ආයි ටික වෙලාවකින් ගත්තා. අරගෙන ඊට පස්සේ කිව්වා හාමුදුරුවෝ මේ අර මොකද්ද තියෙනවා කිව්වේ ඒක කියන්නකෝ කිව්වා. බැංකු ගැනවත් ඉච්චර දැනුමක් නැහැ. මං කිව්වා අංකේ කිව්වා. ඊට පස්සේ දැන් ආයි පොඩි ළමෙක් වගේ බැංකුවට ගිහිල්ලා දුන්නොත් හරියද ඒකටම වැටෙනවද කී කියහන මං කිව්වා හරි අම්මා ඔක අම්මා දෙනවා නම් බැංකුවකට ගිහිල්ලා ඒ බැංකුවට ගිහිල්ලා අම්මා ඔය අංකේ දෙන්නකො මෙන්න මේකට ආධාර කරනවා කියලා. එතකොට බැංකුවේ අය කියලා දෙයි කිව්වා. ඊට පස්සේ තිබ්බා. තියලා
ඊට පස්සේ ආයි පැයකින් විතර වගේ ආයි මට ගත්තා. අරගෙන කිය මේ බැංකුවේ ඉන්නේ මේ කොළ වගේ පුරවන්න තියෙනවනේ කිව්වා. මං කිව්වා ඒකත් කාට හරි කියලා අම්ම කරගන්නකෝ කිව්වා. කියලා ඊට පස්සේ මං කිව්වා ඊට පස්සේ ඔන්න ආයි ටිකකින් දැන් කොහොම හරි කීයක් හරි දාලා ආයි ටික වෙලාවකින් ආයි ගත්තා. මටත් හිතුණා මේ කරදරයක් මේ අම්මා කියලා. ඉතින් මමත් වැඩවල ඉන්නේ සැරෙන් සැරේ ගන්නකොට. ඊට පස්සේ අරන් කියා හාමුදුරනේ මේ මුදලක් දැම්මා. ඒක මේ වැටුණාද දන්නේ නැහැ කිව්වා. මං ඇහුවා අම්මා කීයක්ද කියලා. රුපියල් 50ක් කිව්වා. ඔබට හිතෙයි අයියෝ මොකද්ද මේ කියලා. හැබැයි ඒ ගාන කියනකොට මම දැනගත්තා ඇත්තටම අසරණ අම්මා කෙනෙක්. නැත්නම් ඔහොම සැරින් සැරේ කතා කරන්නේ. මං ඊට පස්සේ මට විස්තර ගන්න ඕන නිසා මං කිව්වා අම්මා ඇත්ත කියන්න. අම්මා මොකද කරන්නේ? සද්ද නැතුව හිටිය මං ඇහුවා අම්මා මොකද කරන්නේ? හාමුදුරනේ මං බස් ස්ටෑන්ඩ් එකේ හිඟා කනවා කිව්වා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කිව්වා. උන් එක එකක් දැකලා නැහැ කිව්වා අවුරුදු ගානකින්. උන් එන්නේ නැහැ කිව්වා අපි බලන්න. මහත්තයා ඔත්පල වෙලා අංශභාගයට ඇවිල්ලා ගෙදර දුක් විඳිනවා කිව්වා. ඒ නිසා පාරට ඇවිල්ලා හිඟා කනවා කිව්වා. එතන ওই සොයිප් විකුණන තැනක එතන මේ අර ස්පීකරයෙන් දාලා තියෙනවා බණ. ඒකේ මගේ බණක් යනකොට තමයි මේ ගිලන් ආරාමය ගැන කියනවා අහලා ඉක්මනට නම්බරේ ලියාගෙන කෝල් එකක් අරන් තියෙනවා. ඒකෙන් තමයි කෝල් එකක් ගත්තේ. ඊට පස්සේ මං විස්තරය අහලා ඉවරලා මං කිව්වා අම්මේ මේ අම්මගේ විස්තර ටික දෙන්න එක්ක මාව හම්බෙන්න එන්න මං උදව්වක් කරන්නම් කියලා. ඔන්න බලන්න සමහර මිනිස්සු. ඒ අම්මා කිව්වා හාමුදුරනේ මං හාමුදුරන්ගෙන් උදව්වක් ගත්තොත් මගේ පින නැති වෙනවා කිව්වා. මං උදව් කරේ හාමුදුරන්ගෙන් උදව්වක් ගන්න බලාගෙන නෙමෙයි කිව්වා. මට පින් කරගන්න කිව්වා. හාමුදුරු මටයි මහත්තයටයි ආශිර්වාද කරන්න ඒ ඇති කියලා තිබ්බා. එතකොට මේ පින් කරන මිනිස්සුන්ගේ ස්වභාවය. ඒ නිසා ඒ වගේ ජීවිතේ අතහැරීමත් එක්ක පුදුම විදියට නොසිතන පුද්ගලයෝ ඉන්නවා පින් කරන. අපි මේ චෛත්‍ය හදනවා, ගොඩනැගිලි හදනවා, ගිලන් හාමුදුරට අප උපස්ථාන කරනවා. අපි දන්නවනේ මේවට එන මිනිස්සු උදව් කරන මිනිස්සුන්ගේ ජීවිතවල තත්ත්වය. සමහර මිනිස්සුන්ට කන්නවත් නැහැ. හැබැයි ණය වෙලා හරි දාන ටික දෙනවා. ගේ තෙමෙනවා. ගෙට සීට් කෑල්ලක් වහගන්න විදිහක් නැහැ. හැබැයි අපි බුදු මැදුරකට සීට් වහනවා කිව්වොත් ණය වෙලා සීට්ටුවක් දාලා හරි ඇස්බෙස්ටෝ එකක් හරි අරන් දෙන මිනිස්සු ඉන්නේ. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. පින් කරන අය, සසර පුරුදු තියන අය. ගෙවල් වල මැටි ගේ එක්කෝ සිමෙන්ති ටිකක් දාගන්න විදිහක් නැහැ. හැබැයි මෙන්න චෛත්‍යයට හරි කොහේ හරි බීමට හරි මේ ධර්මශාලාවකට හරි ටයිල් අල්ලනවා කිව්වොත් කැටයක් හරි අරන් දෙනවා අය ඇවිල්ලා. එහෙම පින් කරන මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඒ වගේ සසර පින් කරන්න පුළුවන් තරම් පින් කරන්න. එහෙම පින් කරගෙන යනකොට Tamanට ධර්මාවබෝධයට අවශ්‍ය පරිසරය හැදිලා එනවා. ඒකට සසර පුරුද්දක් තියෙන්න ඕනේ හැබැයි. ඒ සසර පුරුද්ද තියෙන කෙනා බුද්ධම විදිහට අතහැරීම කියන එක සංසාරේ පුරුදු කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන කර්මය ගැන හිතන්න කියන උදේ හවස හිතන්න. කොහොමද අපි හිතන්නේ? කම්මස්ස කෝම්හි මම කර්මය සොකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම්ම පටිසරණෝ මම කර්මය පිළිසරණ කරගෙන සංසාරේ යන කෙනෙක්. කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑය මම රැස් කරගත්ත කර්ම. කම්ම යෝනි කර්මයේ මතයි මම උප්පත්තිය ලැබලා තියෙන්නේ. මනුස්ස ලෝකෙද නිරේද අපායද මේ ඔක්කොම තීරණය වෙලා මම මෙතනට ඇදිලා ආවේ කර්මයක් මත. යංකම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ මම යම් හොඳක් කරොත් ඒකේ හොඳ විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකේ සසරේ අරගෙන යන්නේ මමමයි කියලා හිතන්න කියනවා. ඒ නිසා කර්මය ගැන නිතර හිතනවා නම් අපිට අකුසල් වලින් වළකින්න ලේසි. අපිට හිතට එන්න පුළුවන්. හිතට අකුසල සිතුවිලි එන්න පුළුවන්. හැබැයි එතනකොට මතක් වෙනවා කර්මය ගැන හිතන කෙනාට මම මේ වැරදි වැඩේ කරොත් මේකේ විපාක මට ගෙනියන්න වෙනවා. මම මේ විදිහට වචනෙන් වැරද්දක් අකුසලයක් කරොත් ඕවා මටම කැරකිලා එනවා. හිතෙනවා. අන්න ඒ කෙනාට අකුසල් වලින් වළකින්න පුළුවන්. ඒ නිසා බුදුරු පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වළකින්න කියලා. එකක් දෙකක් නෙමෙයි සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස් උපසම්පදා පුළුවන් තරම්
පින් කරන්න, කුසල් වඩන්න. සචිත්ත පරියෝදපන. තමන්ගේ හිත දමනය කරගන්න. ඒතම් බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න. විශේෂයෙන්ම අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නේ කඩවත හේරත් මහත්මයාගේ පවුලේ ඒ පිරිස එකතු වෙලා මේ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්මාවබෝධයෙන් මේ අයට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු